අයිබෝන් දරුවනේ අපි නැවතත් ඔබ හමුවට ඇවිත් තිනවා. අපි කලින් පාඩම අංශුවක සමතුලිතතාවය ටික අපි සාකච්ඡා කරා කලින් පාඩමේදී. අංශුවක සමතුලිතතාවය යටතේ අපි බල වර්ග හඳුනා ගැනීම කරා. ඒත් එක්කම බල සමාන්ත්‍රාශ්‍ර නියමය කතා කරා. ඒ ආශ්‍රිත ගැටලු වලට හදන්න යොමු කරා. අද දවසේ පාඩමය අපි ඊළඟ පියවරට යනවා බල විභේදනයට. මාතෘකාව බල විභේදනය. ඔබට මතක ඇති අපි මුල් කොටසේදී බලය අර්ථ දැක්වුවා. දැන් බලයක් ගත්තොත් එහෙම යම්කිසි අංශුවක් මත ක්‍රියා කරන මේ වගේ අපි ගමු P බලයක්. මේ බලය නිසා මේ අංශුව මත යම්කිසි ක්‍රියාවක් සිදු වෙනවා. එක්කෝ ඇදීමක් නැත්නම් කැරකවීමක් මොන හරි දෙයක් සිද්ධ වෙනවා. බල විභේදනය කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් මෙන්න මේ අංශුව මත මේ බලය නිසා සිදුවන ක්‍රියාව තියෙනවනේ. ඒ ක්‍රියාව සිදු කළ හැකි පරිදි මේ බලය වෙනත් බල දෙකකට හෝ වැඩි සංඛ්‍යාවකට වෙන් කිරීම තමයි බල විභේදනය කියලා කියන්නේ. මම පැහැදිලිද කියලා? මේ අංශුව මත මේ බලයක් මගින් මේ බලය මගින් P බලය මගින් සිදුවන ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවට සමාන ක්‍රියාවක් සිදු කළ හැකි පරිදි මේ බලය වෙනත් බල දෙකකට හෝ කිහිපයකට දෙකකට වැඩි ගණනක් වෙන්නත් පුළුවන්. වෙන් කළ හැකි නම් අන්න ඒකට තමයි අපි කියන්නේ බල විභේදනය කියලා. අපි අද දවසේ ඔයත් එක්ක සාකච්ඡා කරනවා දරුවනේ කොහොමද මේ අංශුවක් මත ක්‍රියා කරන බලයක් විභේදනය කරන්න කියන කාරණාව. පැහැදිලි නේද? හරි. පොඩි මාතෘකාවක් ඔයාලා ගන්න. බලයක් දිශා දෙකකට විභේදනය කිරීම. බලයක් දිශා දෙකකට විභේදනය කිරීම. බලයක් දිශා දෙකකට විභේදනය කිරීම. හරි. අපි පොඩ්ඩක් මේක හොඳ අවබෝධයෙන් සරලව සාකච්ඡා කරමු. කෙසේද බලයක් දිශා දෙකකට විභේදනය කරන්න කියලා. මේ බලන්න. මම ගන්නවා මෙන්න මේ අංශුව මත ඕකින අංශුවක් මත මේ P කියන බලයක් ක්‍රියා කරනවා. හරි. මට අවශ්‍යයි මේ බලය මෙන්න මේ වගේ මේ P බලය දිශා දෙකකට විභේදනය කරගන්න. මේ පැත්තට සහ මේ පැත්තට විභේදනය කරන්න මට අවශ්‍යතාවයක් තියෙනවා. හිතන්න. OA ඔස්සේ තමයි මේ P බලය ක්‍රියා කරන්න කියලා හිතන්න. මේ OA ඔස්සේ ක්‍රියා කරන බලය OB දිශාවටත් OC දිශාවටත් විභේදනය කරගන්න අවශ්‍යයි. අපි හිතමු Pත් එක්ක OB දිශාවේ කෝණය ඇල්ෆා කියලා ගමු. Pත් එක්ක OC දිශාවේ කෝණය බීටා කියලා ගමු. එහෙනම් මේ P බලය එයත් එක්ක ඇල්ෆා කෝණයක් ආනතව වන OB දිශාවටත් P බලය එයත් එක්ක බීටා කෝණයක් ආනත වන C දිශාවටත් විභේදනය කරගන්න අවශ්‍යයි. පැහැදිලි? බලන්න. මම මෙන්න මෙහෙම නිර්මාණයක් කරනවා. මෙන්න අංශුව OA දිශාව ඔස්සේ මේ P බලය ක්‍රියා කරන්නේ. අපි ගමු මේක R කියන බලයක් කියලා. R කියන බලය. මේක විභේදනය කරන්න අවශ්‍යයි OB දිශාවටත් OC දිශාවටත්. මෙතන කෝණය ඇල්ෆා, මේ කෝණය බීටා. මෙතන මම නිර්මාණයක් කරනවා OC විකර්ණයක් වන පරිදි සමාන්ත්‍රාශ්‍රයක් නිර්මාණය කරනවා. OC විකර්ණයක් වන පරිදි මෙන්න මේ සමාන්ත්‍රාශ්‍රය නිර්මාණය කරනවා. පිළිතුරු මෙතන B1 C1. දැන් මේක ඇවිල්ලා OB1 A C1 කියන්නේ සමාන්ත්‍රාශ්‍රයක්. මේ සමාන්ත්‍රාශ්‍රයේ OC මගින් නිරූපණය වෙනවා R බලය. අපි හිතමු මේ OB මගින් නිරූපණය වන බලය P කියලා ගමු. OC1 මගින් නිරූපණය වන බලය Q කියලා ගමු.
නැවත මතක් කරගන්න අපේ බල සමාන්ත්‍රාශ්‍ර නියමය. එහෙනම් මේ අපි ඇඳලා තියෙන්නේ නිර්මාණය කළ තියෙන අර බල සමාන්ත්‍රාශ්‍ර නියමය නේද? බල සමාන්ත්‍රාශ්‍රය නේද? P සහ Q ගේ සංප්‍රයුක්ත බලය තමයි R කියන්නේ. දැන් ඒකේ විලෝමය තමයි එහෙනම් මේ අපි අරන් තියෙන්නේ R කියන බලය P සහ Q බල වශයෙන් වෙන් කරලා තියෙනවා. දැන් අපි මේ සමාන්ත්‍රාශ්‍රයේ ජ්‍යාමිතික ස්වරූපේ කතා කරොත් මේ කෝණය ඇල්ෆා මේක බීටා මේක සමාන්ත්‍රාශ්‍රයක් නම් මෙයා මෙයාට සමාන්තරයි මේ කෝණය බීටා නම් මේකත් බීටා. එහෙමනම් මේ කෝණය වෙනවා ත්‍රිකෝණයක කෝණ තුනේ එකතු අංශක 180යි. එතකොට මේ ඉතිරි කෝණය වෙනවා මේක ඇල්ෆා මේක බීටා නම් ඉතිරි කෝණය වෙන්නේ 180 නැත්නම් ෆයි ඍණ ඇල්ෆා ධන බීටා. පැහැදිලි. දැන් මෙන්න මේ O B1 A කියන ත්‍රිකෝණයට අපි සයින් නීතිය යොදමු. සයින් නීතිය යොදමු. ඔබට පැහැදිලි මෙතන මේ සමාන්ත්‍රාශ්‍රයේ P සහ Q කියන්නේ R ගේ සංරචක බල දෙක. මේකට කියන අපි සංරචක බල කියලා. දැන් R කියන බලය OB දිශාවට විභේදනය කරපුවම R OB දිශාවට වන සංරචකය තමයි P කියන්නේ. R OC දිශාවට වන සංරචකය තමයි Q කියන්නේ. මේකට කියන අපි සංරචක කියලා. නැත්නම් විභින්න කොටස්. මට ඒක පොඩ මුලින්ම සඳහන් කරන්න අමතකුණා. හරි. එතකොට දැන් අපි එහෙනම් මේ OB1A කියන මේ ත්‍රිකෝණය සැලකුවම මේකට අපිට දාන්න පුළුවන් සයින් නීතිය. මේ කෝණය ඇල්ෆා, මේක බීටා, මේ කෝණය ෆයි ඍණ ඇල්ෆා ධන බීටා. එතකොට මේක සමාන්ත්‍රාශ්‍රයක් බැවි මේක R මේක P, මෙහාට සම්මුඛ පාදේ මේකත් Q වෙනවා. දැන් බලන්න එහෙනම් සයින් නීතිය දුවොත් එහෙම මේ බලය P, මෙහාට සම්මුඛ කෝණය P, බීටා. එහෙනම් P බෙදීම sin බීටා සමානුපාතික වෙනවා. Q බෙදීම sin ඇල්ෆා සමාන වෙනවා මෙතනින් R බෙදීම sin ෆයි ඍණ ඇල්ෆා ධන බීටාට. පැහැදිලි. බලන්න හොඳට. සයින් නීතිය දැම්මා OB1A කියන ත්‍රිකෝණයට P බලයට සම්මුඛ කෝණය බීටා. එහෙනම් P බෙදීම sin බීටා. ඔබට මතක ඇති සයින් නීතියේදී අපි ප්‍රකාශ කරන්නේ ත්‍රිකෝණයක අනුලෝමවගත් පාද මගින් ක්‍රියා කරන බල එම බලයන්ගේ සම්මුඛ කෝණයට අනුලෝමව සමානුපාතිකයි. මතක ඇති. හරි. එහෙනම් P බෙදීම sin බීටා සමාන වෙනවා Q බෙදීම sin ඇල්ෆා සමාන වෙනවා R බෙදීම sin ෆයි ඍණ ඇල්ෆා ධන බීටා වලට. අපි දැන් මෙතන P සහ Q R ගෙන් උක්ත කරගනිමු. මම ගන්නවා P සහ R. P සහ R ගන්නවා බලන්න. එතකොට P බෙදීම sin බීටා සමානයි R බෙදීම sin ෆයි ඍණ ඇල්ෆා ධන බීටා වෙනවා. මෙතනින් අපි එහෙනම් P උක්ත කරමු. P සමානයි හරස් ගුණිතයෙන් sin බීටා එහාට ගිහපම R වරක් sin බීටා බෙදීම sin 180 ඍණ ඇල්ෆා ධන බීටා. ෆයි ඍණ ඇල්ෆා ධන බීටා කියන්නේ sin ෆයි ඍණ තීටා කියන්නේ sin t තමයි. ඔබට මතක ඇති මේ ඇවිල්ලා අපි ත්‍රිකෝණමිතියේදී කතා කරා නේ. all sin cos ෆයි ඍණ තීටා කියන්නේ මේ දෙවන වෘත්ත පාදයේදී. ඒතකොට දෙවන වෘත්ත පාදයේදී sin මාරු වෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දී මෙන්න මේක තමයි sin ෆයි ඍණ තීටා කියන්නේ. එතකොට එහෙනම් මෙතනින් එනවා sin ඇල්ෆා ධන බීටා ලෙස. sin ෆයි ඍණ තීටා කියන්නේ sin තීටා නිසා. මතක ඇති. දැන් එහෙනම් මෙතෙන්දී එහෙනම් අපි R උක්ත කරගත්තා. R සමාන වෙනවා P උක්ත කරගත්තා. P සමාන වෙනවා R sin බීටා බෙදීම sin ඇල්ෆා ධන බීටා ලෙස. පැහැදිලි. අපි බලමු ඊළඟට Q උක්ත කරගන්න. Q බෙදීම
sin alpha සමාන වෙනවා r බෙදීම sin phi ඍණ alpha ධන beta. එතකොට එහෙනම් q කියන්නේ r sin alpha බෙදීම මෙතනත් එහෙනම් sin alpha ධන beta වෙනවා. පැහැදිලි? හොඳට බලන්න එහෙනම්. දැන් අපි එහෙනම් p සහ q කියන බල දෙක r ගෙන් උක්ත කරගත්තා. අපිට ආවේ මෙන්න මේ ප්‍රතිඵල දෙක. p සමානයි r sin beta බෙදීම sin alpha ධන beta. q සමානයි r sin alpha බෙදීම r sin alpha බෙදීම sin alpha ධන beta. හොඳට බලන්න. අපි එහෙනම් p සහ q කියන බල දෙක r ගෙන් උක්ත කරගත්තා. දැන් එතකොට එහෙනම් p කියන්නේ r ගේ විභින්න සංරචකයක් වෙනවා. q කියන්නේ r ගේ විභින්න සංරචකයක් වෙනවා. එහෙනම් අපි එහෙනම් මේ කරලා තියෙන්නේ r කියන බලය මෙයාට ආනත alpha සහ beta කියන බල දෙකකට විභේදනය කිරීමක් කරලා තියෙනවා. දිශා දෙකකට. ඒ කියන්නේ මෙයත් එක්ක alpha සහ beta දිශා දෙකකට ආනත දිශා දෙකකට විභේදනය කරලා තියෙනවා. එතකොට p වලින් නිරූපණය වෙන්නේ මෙයාගේ OB දිශාවට වන සංරචකය. q ගේ නිරූපණය වෙන්නේ මෙයාගේ බීටා කෝණයක් ආනත වන OC දිශාවට වන සංරචකය. මේක පැහැදිලි. පැහැදිලි නේද? එතකොට අපිට මේ විදිහට යම්කිසි බලයක් දීලා තියෙන ඕනම දිශාවකට බල දෙකකට හෝ වැඩි සංඛ්‍යාවකට විභේදනය කරන්න පුළුවන්. අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ බල දෙක අවස්ථාව. අපි මෙතන බලමු මේ බල දෙක මේ බලය එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගත්තා මොකද වෙන්නේ කියලා. පැහැදිලි නේද? මම මේක ඉවත් කරනම්. ලියන්න පොඩි මාතෘකාවක්. බලයක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය. බලයක් එකිනෙකට ලම්බ දිශා දෙකකට විභේදනය. හරි. දැන් අපි කලින් කතා කරේ මේ r කියන බලය alpha සහ beta දිශා දෙකකට විභේදනය කරලා මේ පැත්තට එන්නේ අපිට ලැබුණේ r මේ පැත්තට beta මේක අපි ගත්තේ p කියලා මේක ගත්තේ q කියලා. මෙතනින් ලැබුණා p කියන්නේ r sin beta බෙදීම sin alpha ධන beta. මෙතනින් ලැබුණා r cos r sin alpha බෙදීම sin alpha ධන beta කියලා. මේ දෙන්නගේ විභේදනය. දැන් අපි කරන්න යන්නේ මේ දෙන්න එකිනෙක ලම්බ වන අවස්ථාව. ඒ කියන්නේ ලම්බ විට alpha ධන beta සමානයි phi බෙදීම දෙකක් වෙනවා. ඒ කියන්නේ මේ OB සහ OC එකිනෙක ලම්බක වෙනකොට මේ alpha ධන beta ගේ එකතුව phi බෙදීම දෙකක් වෙනවා. අංශක 90ක් වෙනවා. හරි. අපි බලමු එහෙනම් මේ කෝණය අංශක 90ක් වෙනකොට මොකද වෙන්නේ කියලා. මේ බලන්න. මෙන්න r බලය, මෙන්න alpha කෝණය, මෙන්න beta කෝණය. right. අපි මෙතන දැන් සමාන්තරාශ්‍රය අපිට සම්පූර්ණ කරොත් ලැබෙන්නේ ඇත්තටම ඍජු කෝණාශ්‍රය. මේ පැත්තට P O A B1 C1 OC දිශාව OB දිශාව alpha beta මේ ඇවිල්ලා q බලය. දැන් හොඳට බලන්න. දැන් අපි ඉස්සෙල්ලා ලබා ගත්තා නේද P කියන්නේ r sin beta බෙදීම sin alpha ධන beta කියලා. අපි ඕක ලබා ගත්තානේ. නමුත් දැන් alpha ධන beta සමානයි phi බෙදීම දෙකක් වෙනකොට මතකද ඔබට sin 90 අගය කීයද කියලා? sin 90 කියන්නේ 1යි. sin 90 1යි නම් මෙතන හරය අගය එකක් වෙනවා. එවිට එහෙනම් p කියන්නේ r sin beta බවට පත් වෙනවා. p කියන්නේ r sin beta බවට පත් වෙනවා.
තේරුණාද? පැහැදිලිද? හරි. එමෙන්ම අපි බලමු Q බලය උනේ R sin alpha බෙදීම sin alpha ධන බීටා නේ. දැන් alpha ධන බීටා වලගේ phi බෙදීම දෙකක් වෙනකොට මෙතනත් එහෙනම් එකයි. ඒ කියන්නේ Q කියන්නේ R sin alpha. හොඳට බලන්න. P කියන්නේ R sin beta, Q කියන්නේ R sin alpha. ඇසර බලන්නද? P කියන්නේ R මේකේ sin අගය. beta වල sin අගය. Q කියන්නේ R sin alpha අගය. ඔබට පැහැදිලි. හරි. පොඩ මතක් කරගන්න ත්‍රිකෝණමිතියේදී අපි දැන් මේ ප්‍රතිඵල දෙක ලබාගෙන තියෙනවා. P කියන්නේ R sin beta, Q කියන්නේ R sin alpha. මතක් කරගන්න ත්‍රිකෝණමිතියේදී sin beta දැන් මේ කෝණය බීටා මේකේ sin බීටා කියන්නේ අපිට ලියන්න පුළුවන් නේද sin 90 ඍණ ඇල්ෆා කියලා මේ බලන්න මේ කෝණය අපිට ලියන්න පුළුවන් නේද දරුවෝ මේ මුළු කෝණය 90යි 90 ඍණ ඇල්ෆා කියලා sin 90 ඍණ ඇල්ෆා කියන්නේ cos ඇල්ෆා වෙනවා cos ඇල්ෆා වෙනවා එහෙමනම් sin බීටා සමාන වෙනව නේද cos ඇල්ෆාට පැහැදිලි ඒ වගේම හොඳට බලන්න sin alpha එලෙසම sin alpha සමාන වෙනවා cos beta ට sin beta කියන්නේ cos alpha sin alpha කියන්නේ cos beta පැහැදිලි එහෙනම් අපි මෙන්න මෙතෙන්ට ආදේශ කරමු මෙන්න මේ අගයන් දෙක මෙතන sin beta වෙනුවට මම ආදේශ කරනවා R sin beta වෙනුට දන්නවා cos alpha මෙතන Q R cos beta හොඳට බලන්න අපිට මේක යෙදීම් කරන එක පහසුයි P කියලා කියන්නේ R cos alpha Q කියලා කියන්නේ R sin alpha හොඳට බලන්න නැවතත් බලයක් විභේදනය කරනකොට R බලය අපි OB දිශාවට විභේදනය කරපුවම ඒ කියන්නේ R එක්ක ඇල්ෆා කෝණයක් ආනත දිශාවට විභේදනය කරපුවම R cos alpha වෙනවා ඊට අංශක 90ක් ආනතව නැත්නම් මීට ලම්බක දිශාවකට විභේදනය කරනකොට Q කියන්නේ R cos beta වෙනවා. හරි සරල කාරණාවක්. ඒත් එක්කම අපිට ව්‍යවහාරික ගණිතයේදී ගොඩාක් අවස්ථාවලට මේ විභේදන අවස්ථාව වෙනවා. මේක තමයි මූලිකම තැන. මේක හරියට ඔබ තේරුම් ගත යුතුයි. බලන්න බලයක් විභේදනය කරන හැටි එකිනෙක ලම්බ දිශා දෙකකට. හරි. අපි චුට්ටක් අපි මේක සරලව පොඩ්ඩක් බලමු. හරි. මේ බලන්න. අපි හිතමු එහෙනම් මෙන්න R කියලා බලයක් තියෙනවා. මෙන්න ඇල්ෆා කෝණය, මෙන්න බීටා කෝණය. එහෙනම් මේ පැත්තට මෙයාගේ විභින්න සංරචකය P මේ පැත්තට මෙයාගේ විභින්න සංරචකය Q ඇල්ෆා ධන බීටා අනුව ඒ කියන්නේ මේ P සහ Q තියෙන්නේ එකිනෙක ලම්බක දිශා දෙකක් ඔස්සේ. එහෙනම් අපිට ලැබෙනවා P කියන්නේ R ගේ මේ පැත්තට cos alpha R cos alpha Q කියන්නේ R sin beta. So R cos beta වෙනවා. P කියන්නේ R cos alpha Q කියන්නේ R cos beta. පැහැදිලි නේද? තේරෙනවද හැමෝටම? අපි බලමු දරුවෝ. එහෙනම් මේ බලයක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරපුවම බලන්න මේක සරලව අපි ගමු. මේ මෙන්න R කියන බලය. මේ R බලය අපි විභේදනය කරන්නේ R ට ඇල්ෆා කෝණයක් ආනත දිශාවකට R ට බීටා කෝණයක් ආනත දිශාවකට හැබැයි මේ දෙක එකිනෙක ලම්බක. ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා කියන්නේ phi බෙදීම දෙක අංශක අනුව ලම්බක දිශා දෙකකට. පැහැදිලි. හරි. එතකොට එහෙනම් අපිට ලැබුණේ P කියන්නේ R cos alpha Q කියන්නේ R cos beta ලෙස.
ඒ කියන්නේ අපිට එහෙනම් මේ R කියන බලය විභේදනය කරන්න පුළුවන් මේ පැත්තට R cos alpha මෙයාගේ ඊට ලම්බක දිශාවකට විභේදනය වෙන්නේ මෙන්න R බලය තිබ්බ මේක alpha මේක beta මේක ඇවිල්ලා R cos beta එක පැහැදිලි නේද බලන්න එහෙනම් තනි බලයක් එකිනෙක ලම්බ දිශා දෙකකට විභේදනය කරපුවම අපිට ලැබෙන විභින්න සංරචක දෙක R cos alpha R cos beta මෙතන කල ඔබට මම හිතන්නේ හොඳට සරල පැහැදිලිව තේරෙන්නේ නැති ගැටලුවක් නැහැ එහෙනම් අපි ඊළඟට බලමු දැන් තනි බලයක් විතරක් තියෙන අවස්ථාවක මේ විදිහට අපිට විභේදනය කරගන්න පුළුවන් බල දෙකක් හෝ බල කිහිපයක් අංශුවක් මත ක්‍රියා කරනකොට එවැනි අවස්ථාවක අපි කොහොමද මේ විභේදනය කිරීම කරන්නේ? ඒක තමයි අපිට ගොඩක්ම වැදගත්ම අවස්ථාව. මේ බල කිහිපයක් කොහොමද විභේදනය කරගන්නේ කියන එක. හරි. චුට්ටක් බලන්න. මම පොඩි උදාහරණයක් ගන්නම්. මෙන්න මේ උදාහරණය ගන්නවා. නිදසුනක් ලෙස ඔබට පැහැදිලි කරන්න. අපි හිතමු අංශුවක් මත ක්‍රියා කරනවා බලයක් නිව්ටන් 10ක බලයක් මේක ක්‍රියා කරන්නේ තිරසත් එක්ක අංශක 30ක් ආනතව ක්‍රියා කරන අපට අවශ්‍යයි මේ බලය තිරස් දිශාවට සහ සිරස් දිශාවට එකිනෙක විභේදනය කරගන්න. එහෙමනම් අපි දැන් ඉගෙන ගත්ත මූලධර්මය අනුව මේ බලයේ තිරස් සංරචකය මේ පැත්තට වෙනවා. එතකොට එන්න ඕනේ එහෙනම් අපි මේක තිරස් සංරචකය P කියලා ගත්තොත් P කියන්නේ නිව්ටන් 10 cos 30 නිව්ටන් 10 cos 30 වෙන්න ඕනේ. එතකොට සුළු කරොත් P සමාන වෙනවා 10යි cos 30 කියන්නේ මූල 3ට 2යි දෙවරක් 5යි. එහෙනම් P කියන්නේ 5යි මූල 3යි නිව්ටන් බවට පත් වෙනවා. සිරස් සංරචකය අපි Q කියලා ගත්තොත් එතකොට මේ කෝණය අංශක 30යි නම් මෙතන ලම්බ දිශාවේ මේ කෝණය අංශක 60ක් වෙනවා. Q කියන්නේ 10යි cos 60. එතකොට එහෙනම් Q බලය ගත්ත එක අපිට 10යි cos 60 කියන්නේ භාගයයි දෙවරක් 5යි Q කියන්නේ නිව්ටන් 5ක් ලෙස අපට ලැබෙනවා. පැහැදිලි. තේරුම් බලන්න නම් මේ නිව්ටන් 10 බලය අංශක 30ක් කියන්නේ තිරස්ස සහ සිරස්ස විභේදනය කිරීමක් කරේ. එතකොට තිරස් සංරචකය P කියලා ගත්තොත් 10යි cos 30යි 10යි cos 30 කියන්නේ 10යි මූල 3ට 2යි සුළු නම 5යි මූල 3යි නිව්ටන්. සිරස් සංරචකය 10යි cos 60 වෙනවා. එතකොට දෙවරක් 5යි නිව්ටන් 5යි. ඒක තේරෙනවා. අපි නම් බලමු අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් කොහොමද එකිනෙකට ලම්බ දිශා දෙකකට විභේදනය කරගන්නේ කියන එක. ලියන්න පොඩි මාතෘකාවක්. බල දෙකක් එකිනෙක ලම්බ දිශා දෙකකට විභේදනය. බල දෙකක් එකිනෙක ලම්බ දිශා දෙකකට විභේදනය. බල දෙකක් එකිනෙක ලම්බ දිශා දෙකකට විභේදනය. හරි. බලන්න අපි හිතමු මේ අංශුව මත ක්‍රියා කරනවා P කියලා බලයක් මෙයා තිරසත් එක්ක ඇල්ෆා කෝණයක් ආනතෝ ක්‍රියා කරනවා. අපි හිතමු තව Q කියලා බලයක් තියෙනවා. එයා බීටා කෝණයක් ආනතෝ ක්‍රියා කරනවා කියලා හිතන්න. දැන් අපිට අවශ්‍යයි මේ බල දෙක එකිනෙකට ලම්බ දිශා දෙකකට විභේදනය කරගන්න. මේ බලන්න. P බලය තිරස් සංරචකය P
cos alpha. P cos alpha. එතකොට Q බලයේ තිරස්සන් රචකය මොකක්ද? දැන් Q බලය මෙතන කෝණයේ අංශක බීටා නම් මේ කෝණය ඇවිල්ලා අණුව ඍණ බීටා වෙනවා. එතකොට ඇවිල්ලා cos අණුව ඍණ බීටා. Q cos අණුව ඍණ බීටා. ඔබට පැහැදිලිව මම හිතන්නේ දැන් Q බලය සිරසත් එක්ක තියෙන අංශක බීටා කෝණයක්. එතකොට එහෙනම් මේ ඉතිරි කෝණය අණුව ඍණ බීටා. එතකොට එහෙනම් මේකේ මේ පැත්තට විභින්න සංරචකය වෙන්නේ Q cos අණුව ඍණ θ. අණුව ධන θ. sorry අණුව ඍණ බීටා. එහෙමනම් ඒ කියන්නේ P ධන Q cos sin බීටා වෙනවා. පැහැදිලි බලන්න ආයෙත් මේ කෝණේ බීටා, එතකොට මේ ඉතිරි කෝණය අණුව ඍණ බීටා. එහෙමනම් මේක ඇවිල්ලා cos අණුව ඍණ බීටා. cos අණුව ඍණ බීටා කියන්නේ sin බීටා. එතකොට මේට ලම්බ විභින්න සංරචක බලමු. Q ගේ සංරචකය Q cos බීටා ධන මේ P බලය තිරසත් එක්ක ඇල්ෆා කෝණයක් නම් මේ ඉතිරි කෝණයේ සිරසත් එක්ක හදන කෝණය අණුව ඍණ ඇල්ෆා. ඒ කියන්නේ P cos අණුව ඍණ ඇල්ෆා කියන්නේ P sin ඇල්ෆා. පැහැදිලිද? නැවතත් බලන්න. P බලය තිරසත් එක්ක ඇල්ෆා කෝණයක් හදනවා. එහෙනම් මේකේ තිරස් සංරචකය වෙන්නේ P cos ඇල්ෆා. මේකේ සිරස් සංරචකය වෙන්නේ P sin ඇල්ෆා. Q බලය සිරසත් එක්ක බීටා කෝණයක් හදනවා. එතකොට එහෙනම් මේකේ සිරසත් එක්ක සංරචක වෙන්නේ Q cos බීටා, තිරසත් එක්ක සංරචක වෙන්නේ Q sin බීටා. හිතන්නේ පැහැදිලි ඇති. එතකොට එහෙනම් අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක් ගත්තොත් අපිට මේ විදිහට විභේදනය කරගන්න පුළුවන්. හරි. අපි බලමු පොඩි ගැටලුවක්. අපි තුමු දරුවනේ මේ O අංශුව මත තිරසට ඇල්ෆා ආනතව ක්‍රියා කරන P බලය. ඒත් එක්කම අපි හිතමු මේ O අංශුව මත Q බලයක් ක්‍රියා කරනවා තිරසත් එක්ක අනිත් පැත්තෙන් බීටා. දැන් හිතලා බලන්න. දැන් අපිට අවශ්‍යයි මේ බල දෙක එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්න. මේ බල දෙක එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්න අවශ්‍යයි. දැන් බලන්න මේ බලය P බලය ගන්න. P බලය ගත්තොත් P බලයේ තිරස් සංරචකය වෙන්නේ මොකද්ද? P බලයේ තිරස් සංරචකය වෙන්නේ මොකද්ද? මේ පැත්තට P cos alpha නේ. P බලයේ P cos alpha. එතකොට මේ P බලයේ සිරස් සංරචකය වෙන්නේ මේ පැත්තට වෙන්නේ මොකද්ද? මේ පැත්තට මතක ඇති. දැන් මේක ඇල්ෆා නම් මේ කෝණය අණුව ඍණ ඇල්ෆා. P cos අණුව ඍණ ඇල්ෆා. P cos අණුව ඍණ ඇල්ෆා කියන්නේ P sin ඇල්ෆා. එහෙනම් මේ පැත්තට P sin ඇල්ෆා. අපිට පැහැදිලි. Q බලය ගන්න. Q බලය ගත්තොත් Q ගේ තිරස් සංරචකය වෙන්නේ මේ පැත්තට. එහෙනම් මේ පැත්තට Q ගේ විභින්න සංරචකය වෙන්නේ Q cos බීටා. එතකොට සිරස් සංරචකය වෙන්නේ මේ කෝණේ බීටා, මේක අණුව ඍණ බීටා, Q cos අණුව ඍණ බීටා. Q cos අණුව ඍණ බීටා. එහෙනම් සිරස් සංරචකය මේකට එකතු වෙනවා Q cos අණුව ඍණ බීටා කියන්නේ Q sin බීටා. Q sin බීටා. දැන් බලන්න මේ අංශුව මත ක්‍රියා කරපු P සහ Q කියන බල දෙක අපි විභේදනය කරගත්තම මේ වගේ ඉන්නේ. දැන් තිරස්ව බල දෙකක් තියෙනවා. සිරස්ව තනි බලයක් තියෙනවා. මේ දෙකේ සම්ප්‍රයුක්තය නැත්නම් ඓක්‍යය. මේ මෙතන තිරස්ව තියෙන බල දෙකක්. එහෙනම් මේ තිරස්ව තියෙන බල දෙක වෙනුවට අපි තනි බලයක් ගනිමු. තනි දිශාවකට නිරූපණය කරමු. P cos alpha මේ පැත්තට ධන Q cos බීටා අපිට අනිත් පැත්ත ලියන්න පුළුවන් ඍණ Q cos බීටා ලෙස. මේ පැත්තට තියෙන්නේ මේ දෙකේම ඓක්‍යය P sin alpha ධන Q sin බීටා. දැන් බලන්න එහෙනම් මේ විදිහට මේ O අංශුව මත ක්‍රියා කරපු බල දෙකක් තමයි P සහ Q කියන්නේ. මෙයා
තිරසට ඇල්ෆා කෝණයක් ආනතෝ මෙයා තිරසට බීටා කෝණයක් ආනතෝ තිබ්බා. මේකේ විභින්න සංරචක තිරස් දිශාවට p cos alpha ඍණ q cos beta p cos alpha මේක තිරස්ව q cos beta හැබැයි දිශා අනිත් පැත්ත නිසා අපි ගත්ත අර දිශාවට ඒක ඍණ වෙනවා. මේකේ තිරස් සංරචකය p sin alpha මේක p sin beta. ඒතර එහෙනම් තේරුම් ගන්න අපිට ගැටලුවක මෙන්න මේ වගේ බල දෙකක් ආනත දිශා දෙකකට දුන්නම අපිට පුළුවන් එකිනෙක ලම්බක දිශා දෙකකට මේ ආකාරයෙන් විභේදනය කරගන්න. පැහැදිලි ඔබට. හරි. උදාහරණයක්. දෙවෙනි උදාහරණය. මේක අංශක 30ක් ආනත මේක අංශක 60ක් ආනත අපි හිතමු මෙතෙන්ද නිව්ටන් 10ක බලයක් ක්‍රියා කරනවා මේ පැත්තට තියෙන නිව්ටන් 8ක බලයක් මේ බල දෙක අපිට එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්න අවශ්‍යයි අපි ගමු තිරස් දිශාවට මේ පැත්තට O A කියලා ගන්න OA සහ OB OA දිශාවට සංරචකය වෙන්නේ 10යි cos 30 එතකොට තිරස් සංරචකයේ මේ පැත්තට ගත්තොත් මේ නිව්ටන් 8 එකේ වෙන්නේ ඍණ 8යි cos 60 8යි cos 60 එතන සුළුනොත් වෙනවා අපිට 10යි cos 30 කියන්නේ මූල 3ට 2යි මෙතනින් 8යි cos 60 කියන්නේ භාගයයි සුළු කරොත් වෙනවා 5යි නම් 5යි මූල 3 ඍණ 4යි නිව්ටන් මෙන්න OA දිශාවට සංරචක දෙකේ ඓක්‍යය OB දිශාවට අපි ගත්තොත් ඉහළ දිශාවට මෙතනින් එන්නේ නිව්ටන් 10යි sin 30 ධන මෙතනින් එනවා 8යි sin 60 එහෙම නැත්නම් 10යි cos 60 8යි cos 30 10යි sin 30 කියන්නේ මූල 3ට 2යි සම වෙන්න sorry sin 30 කියන්නේ භාගයනේ sin 30 කියන්නේ භාගයයි ඒතර භාගයයි දෙවරක් 5යි මෙතනින් 5යි මෙතනින් 8යි sin 60 කියන්නේ මූල 3ට 2යි 4යි ඒ කියන්නේ 4යි මූල 3යි ඔබට පැහැදිලි එහෙනම් මේ OA අංශ මත මේ බල දෙකේ තිරස්ව සහ සිරස්ව සංරචක දෙකේ ඓක්‍යයන් අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු දැන් අංශුවක් මත ක්‍රියා කරන තලිමාලයක් කොහොමද විභේදනය කරන්න කියලා කතා කරා. අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක් ගැන කතා කරා. එහෙනම් අපි ඊළඟට කතා කරමු අංශුවක් මත ක්‍රියා කරන බල දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක කොහොමද අපි එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්නේ කියලා. පොඩි මාතෘකාවක් ලියන්න. අංශුවක් මත ක්‍රියා කරන බල කිහිපයක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කිරීම. අංශුවක් මත ක්‍රියා කරන බල කිහිපයක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කිරීම. හරි දරුවනේ. අපි එතකොට වෙනකල් සාකච්ඡා කරා අංශුවක් මත ක්‍රියා කරන තනි බලයක් කොහොමද එකිනෙක අභිමත දිශා දෙකකට විභේදනය කරගන්නේ? ඊළඟට අංශුවක් මත ක්‍රියා කරන බලයක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්නේ. ඊළඟට කතා කරා අංශුවක් මත ක්‍රියා කරන බල දෙකක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්නේ. අපි දැන් කතා කරනවා අංශුවක් මත ක්‍රියා කරන බල සමූහයක් ඒකතල බල සමූහයක් ඒකතල. ඒතර ඒකතල බල සමූහයක් වෙන්න ඕනේ. එකම තලයක් මත ක්‍රියා කරන බල සමූහයක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරගෙන. ලියන්න පොඩි මාතෘකාවක්. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක් අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක් එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කිරීම. අංශුවක් මත ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක්
එකිනෙක ලම්බක දිසා දෙකකට විභේදනය කිරීම. චුට්ටක් බලන්න. අපි හිතමු මෙන්න මේ අංශුව මත ක්‍රියා කරනවා මෙන්න මේ බල සමූහය මෙන්න මේ විදිහට මේක අපි හිතමු P1 P2 P3 P4 මේ හැටි බලලා තියෙනවා අපි හිතමු මේක Pn මේ වගේ බල සමූහයක් මේ O අංශුව මත ක්‍රියා කරනවා අපිට අවශ්‍යයි මේ බල සමූහය මේ වගේ එකිනෙක ලම්බක දිසා දෙකකට තිරස්ස OX දිසාව ඔස්සේත් සිරස්ස OY දිසාව ඔස්සේත් විභේදනය කරගන්න අවශ්‍යයි. එතකොට මේ බල සමූහයේ සංප්‍රයුක්තය තමයි OX දිසාවට වන සංප්‍රයුක්ත බලය OY දිසාවට වන මේ බලයන්ගේ සංරචකවල එකතුව OX දිසාවට වන සංරචකයන්ගේ එකතුව අපි ගමු OX මේ පැත්තට වන OY අපිට ලබා ගන්න අවශ්‍යයි. එතකොට මෙතන මේ අංශුව මත මේ වගේ එකම තලයක් මත ක්‍රියා කරන බල සමූහයක් තමයි P1 P2 P3 P4 Pn වලින් දැක්වෙන්නේ. මේ බල සමූහය එකිනෙක ලම්බක දිසා දෙකකට විභේදනය කරන්නයි අපි දැන් යන්නේ. පැහැදිලි. හරි. බලමු අපි පොඩි ගැටලුවක්ම ගැන සාකච්ඡා කරමු. මේ බලන්න. අපි හිතමු මේ O කියන අංශුව මත ක්‍රියා කරනවා මේ පැත්තට නිව්ටන් 4ක බලයක් මේ වගේ අංශක 30ක් ආනතව අපි හිතමු 5යි නිව්ටන් 2ක බලයක් ක්‍රියා වෙනවා මේක අපි හිතමු සිරසත් එක්ක අංශක 30ක් හදනවා නිව්ටන් 6ක් නිව්ටන් 8ක බලයක් තියෙනවා මේ පැත්තේ අංශක 60ක් මෙන්න මේ විදිහට O අංශුව මත බල 4ක් ක්‍රියා කරනවා කියලා හිතමු අපිට දැන් අවශ්‍යයි මේ බල එකිනෙක ලම්බක දිසා දෙකකට විභේදනය කරගන්න අපි හිතමු තිරස්ව විභේදනය කරගන්න අවශ්‍යයි OX දිසාව ඔස්සේ සිරස්ව විභේදනය කරගන්න අවශ්‍යයි OY දිසාව ඔස්සේ අපි ගමු OX දිසාව ඔස්සේ වන විභින්න සංරචක ටික OX කියලා ගමු බලන්න මෙතන 4යි එතකොට 4 බලය තියෙන්නේ OX දිසාව ඔස්සේමයි 4 ධන මේ 5යි මූල 2 විභේදනය වුණාම 5යි මූල 2යි cos 30 එතකොට ධන බල වශයෙන් එන්නේ මේ දෙක විතරයි මෙතන නිව්ටන් 6 තියෙන්නේ අනිත් පැත්තට දැන් අපි OX මේ දිශාවට නම් එතකොට OS ගේ ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේ තියෙන්නේ මේ කෝණේ අංශක 30යි එතකොට එහෙනම් නිව්ටන් 6 මේ දිශාවට වෙනම සංරචක වෙන්නේ නිව්ටන් 6යි sin 30 එහෙම නැත්නම් අනිත් පැත්තට ගත්තොත් මේ කෝණේ අංශක 60ක් නිසා cos 60 අපිට ගත්ත හැකි 6යි cos 60 මේ බලයත් මේ පැත්තට විභේදනය කරගත්තම අපි ගන්න OX දිශාවට නම් ඍණ දිශාවට වෙන්නේ. එහෙනම් මේක ඍණ මේකත් ඍණ 8යි cos 60. 8යි cos 60. සුළු කරමු. මෙතනින් එනවා 4 ධන 5යි මූල 2යි cos 30 කියන්නේ මූල 3 යට 2යි ඍණ මෙතනින් එනවා 6යි cos 60 කියන්නේ භාගයයි 8යි cos 60 කියන්නේ භාගයයි 4යි මෙතනින් 5 බෙදීම 2යි දෙවරක් 3 6යි මූල 6 දෙවරක් 3යි දෙවරක් 4යි මෙතනින් එනවා 7ක් 5 බෙදීම 2යි මූල 6 මෙතනින් එන්නේ ඍණ 3යි නිව්ටන් එන්න OX දිශාව ඔස්සේ වන විභින්න සංරචකවල ඓක්‍යය. ඒ වගේම අපි බලමු OY දිශාවට මේ බලයන් හතරේ විභේදනය කොහොමද කියලා.
OY දිශාවට මෙතනින් අපිට ගත්ත හැකි නිව්ටන් 6 බලය 6යි cos 30යි මෙතනින් මේකත් ධන බලයක් හැටියට ගන්න පුළුවන් 5යි මූල 2යි cos 60 මේ කෝණේ 30යි නම් මේක 60යි cos 60 cos 60 එහෙම නැත්නම් මේක අනිත් පැත්තට ගත්තේ sin 30යි කියලා sin 30යි ධන මෙතන 4යි මේ කෝණයේ අංශක 90ක්. එතකොට දැන් මෙතන සම්පූර්ණ ලම්බක දිශාවකට විභේදනය කරන්න ඕනේ. ඒ කියන්නේ 4යි cos 90 කියලා ගමුකෝ. cos 5 බෙදීම 2යි. මේ බලය නිව්ටන් 8 බලය. දැන් අපිට මේක තිරස්ව ගන්නකොට මේ පැත්තට විභේදනය වෙන්න ඕනේ. එහෙනම් ඍණ 8යි cos 30 බලන්න සුළු කිරීම 6යි cos 30 කියන්නේ මූල 3 8 2යි 5යි මූල 2යි sin 30 කියන්නේ භාගයයි ධන 4යි cos 90 කියන්නේ බිඳුවයි cos 90 බිඳුවයි ඍණ 8යි cos 30 කියන්නේ මූල 3 8 2යි සුළු කිරීම මෙතන දෙවරක් 3යි මෙතනින් සුළු වෙන දෙවරක් 4යි බලන්න 3යි මූල 3යි මෙතනින් එනවා 4යි මූල 3ක් මේ කොටස බිඳුවක් එනවා 5 බෙදීම 2යි මූල 2 මෙතනින් එන්නේ ඍණ මූල 3යි නිව්ටන් OY දිශාව ඔස්සේ ඔකට පැහැදිලි එහෙනම් අපිට එහෙනම් මෙතන මේ වගේ අංශුවක් මත ක්‍රියා කරන ඕනම බල සමූහයක් එකිනෙක ලම්බක දිශා දෙකකට මේ ආකාරයෙන් විභේදනය කරගන්න පුළුවන්. ඒතර අපි අද මේ පාඩමේදී කතා කර දරුවෝ බලයක් කොහොමද එකිනෙකට දී ඇති ඕනම දිශා දෙකකට විභේදනය කරන්න කියලා ඊළඟට එකිනෙකට ලම්බක දිශා දෙකකට ඊළඟට බල දෙකක් බල සමූහයක් ඒකතල බල සමූහයක් කොහොමද එකිනෙක ලම්බක දිශා දෙකකට විභේදනය කරන්න කියන කාරණාව අපි අද කතා කරා. ඔබට දරුවනේ මම හිතන්නේ මේක සරලව පැහැදිලි වෙන්න ඇති. මේ සම්බන්ධව ගැටලු වර්ක්ෂීට් එක මම ඔයාලට පාඩම යටින් දානවා. ඒක බලලා ඒ ගැටලු ටික හදන්න ඊළඟ පාඩම එනකොට. එහෙනම් අද දවසේ පාඩම සම්බන්ධ වුණාට ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන් දරුවනේ.